සේක්වා ලුක්තුමාගේ ශුදෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමීන් වහන්සේට මානමය වේවා. මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද විඳින්නටත් තුන්වනදා මලවුන්ගෙන් නැගිටින්නටත් ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිතරවා ගැනීමද පෞකමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නටද යුතුයමයි ලියා ඇත. ඔබ මේ දේවල් වලට සාක්ෂිකාරයෝ වන්න ඔය. බලන්න මම මගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. ඒත් ඉහලින් වන බලපරාක්‍රමයෙන් ඔබ සැම සන්නද්ධ කරන ලබන තුරු නගරයෙහි නැවති සිටින්න. යයි වදාළසේක. උන්වහන්සේ බෙතානිය දක්වා ඔවුන් කැඳවාගෙන ගොස් තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කළසේක. එසේ ආශිර්වාද කරද්දීම උන්වහන්සේ ඔවුන් කෙරෙන් වෙන්ව ස්වර්ගයට ඔසවනු ලැබූසේක. ඔහු උන්වහන්සේට නමස්කාර කොට ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී යවුත් නිරතුරු දේවමාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන් මගේ ප්‍රමාන්තයනේ. මගේ ආදර ප්‍රමාන්තයනී අහස් නැගීම කියද්දී ස්වර්ගාරෝහණය ස්වර්ගාරෝපණය කියන්නේ ලොකු ටීචිං එකක් අද විනාඩි 50ක විතර මෙතන බෝතල් අරගෙන ඇවිල්ලා කර්ටන් අරගෙන ඇවිල්ලා එන්න යුද්ධයක් කරා උදේ පූජාවේ දරුවොත් එක්කට හිටිය නිසා. ඉතින් ඊට පස්සේ ටීචර් කෙනෙක් මම ඒවා ටීචර් ළමයින්ට තේරුණාද කියලා. ස්වර්ගාරෝහණය කියද්දී උඩ බෙඩ බලනවා කිව්වා තේරුන්නේ නැහැ කියලා. මගේ ආදර ප්‍රේමවන්තයනි. ඇත්තටම මේක ගැඹුරු මංගල්‍යයක්. ගැඹුරු මංගල්‍යයක්. හැබැයි කතෝලික යුතුණු ජීවිතයේ අතිශයින් වැදගත් මංගල්‍යයක්. දැන් ස්වර්ගාරෝහණය කියලා කියද්දී ස්වර්ගාරෝපණය කියන්නේ ඉහළට ඔසව ගන්නවා. දේව මාතාවන්ව තමයි ස්වර්ගාරෝපණය වුනේ. හැබැයි ජේසුව ඔසව ගත්තා නෙමෙයි. බයිබලයේ ඔසව ගන්නවා කියලා වචනය තිබුණාට ඒක ගෞරවාන්විත විදිහට කියන්නේ. නමුත් ජේසුස් ස්වර්ගයට ගියා. මොකද උන්වහන්සේ ස්වර්ගයෙන් එව්ම නෙමේ ආවා. choice එකක් එක්ක ඇවිල්ලා උන්වහන්සේ හැබැයි ආවේ ශරීරයක් එක්ක නෙමෙයි. ශරීරයක් නැතුව මේ ලෝකෙට ඇවිල්ලා දේවම්මගේ කුස තුල දේවම්මගේ ඩිම්බයෙන් සම්පූර්ණ උන්වහන්සේගේ ශරීරය හැදුනේ ශුක්‍රාණු දායකත්වයක් නැතුව. ක්‍රොමෝසෝම 23න් දේවම්මගෙන් තමයි සම්පූර්ණයෙන්ම උන්වහන්සේ හැදෙන්නේ. එතකොට මගේ ආදර ප්‍රේමන්තනේ එතන ඉඳලා මේ ලෝකේ උන්වහන්සේ ශරීරයක් තුල හිටියේ. දැන් අපි දකිනවා ප්ලේටෝ වගේ ඉගැන්වීම් වලදී එතන ඒ දර්ශනවලදී ඒගොල්ලෝ කියනවා ශරීරය ජරාවක්. ශරීරය එපා. ඒක අපිරියයි. ශරීරය කියන්නේ හිරකුණාවක් වගේ. ඒක ඇතුලේ තමයි ආත්මය හිර වෙලා තියෙන්නේ. ඉතින් මරණය කියන්නේ මේ හිරෙන් මේ ආත්මය නිදහස් වෙන තැන. ශරීරය නැද්ද? පිළිකුල් ඊයා අපිරිය. එහෙම එකක් නෙමෙයි කතෝලික ධර්මයේ කතා කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනේ අපිට ශරීරය කියන්නේ ශුද්ධාත්මයන්ගේ මන්දිරයක්. එක කොරින්ති 3:16 අපි කියවන්නේ. එක කොරින්ති 3:16 අපි පැහැදිලිවම කියනවා මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ඔබ දෙවියන් වහන්සේගේ මන්දිර බවත් ඔබ තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වැඩවසන බවත් නොදන්නවද? එක කොරින්ති 6:19 බලන්න. එක කොරින්ති 6:19 කියන්නේ ඒකම තමයි. උන්වහන්සේ කියනවා ඔබගේ ශරීර අපට දෙවියන් වහන්සේ දේවා වදාළ ඔබ තුල වැඩවසන ශුද්ධාත්මයන්ගේ මන්දිර වන බව නොදන්නවද? ඔබට මායිති නෑ. ඔබ මිලදී ගත්ත කෙනෙක්. දැන් ශරීරය ශුද්ධාත්මයන්ගේ මන්දිරය කියද්දි මගේ ආදර ප්‍රේමවන්තයනි තේරුණාද කියන එක. මේක මේ ශරීරයට සැප දෙන කතන්දරයක් නෙමෙයි. ඇඟ ඉල්ලන දේ දෙනවා කියන එක නෙමෙයි. ඇඟ ඉල්ලන දේ දෙන්න ගත්තොත් එහෙම තේරුණාද කියන එක. ඔබගේ ඇඟ ඉල්ලන්නේ මොකක්ද? මට හිතෙනවා මේ වෙලාවේ අයිස්ක්‍රීම් කන්න. මට හිතෙනවා මේ වෙලාවේ පීට්සා කන්න. මට හිතෙනවා මේ වෙලාවේ එළියට යන්න. මට හිතෙනවා මේ වෙලාවේ මට පාඩම් කරන්න බෑ වගේ. මට නිකන් ගෙදර ඉන්න බෑ වගේ. මට මෙතන ලංකාවේ ඉන්න බෑ වගේ. නැද්ද? මට හිතෙනවා යාට කතා කරන්න. මට හිතෙනවා මේක බලන්න. මට හිතෙනවා කියන්නේ තෝමස් මර්ටන් කියන ඒ තියොලොජියන් මිස්ටික් කියලා කියනවා your physical desires are like a child. ඔබගේ
ඇඟ ඉල්ලන දේ හරියට දරුවෙක් වගේ. මොනවද කියන්නේ? අම්මා මට චොක්ලට් ඕනේ. අම්මා මට අයිස්ක්‍රීම් ඕනේ. මට ඕනේ. එහෙමනේ කියන්නේ. ඕක ඉල්ලන විදිහට දුන්නොත් එහෙම බානාතයි මගේ ප්‍රමාන්තරේ. ඒකයි ශරීරය මට්ටු කරන්න ඕනේ අපි. දැන් ශරීරයේ ශුද්ධාත්මයන්ගේ මන්දිරය නම් ඒකයි 1 කොරින්ති 6:19 කියන්නේ ඔබටම අයිති නැත. ඔබ මිලටගත් අය වන්න ඔය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න. මේ ශරීරයේ තේරුම තියෙන්නේ මේක නිකන් පුයර බබාලා වගේ පෙඩිකියු මෙලිකියු කරලා ක්‍රීම් ගාලා නයිට් ක්‍රීම් වෙනම ගාලා මෝර්නින් ක්‍රීම් වෙනම ගාලා නැද්ද ඩයි කරලා පුදුමාකාර එෆර්ට් ලස්සන්ට ඉන්න ඒක ඔබගේ choice එකනේ මගේ ප්‍රමාන්තනේ ඒක එහෙම ඉන්න නමුත් ඒකනේ මේක මුළු ફોකස් එක මේක නෙමෙයි කී දෙනෙක්ගේ ශරීරය ශුද්ධවන්තයන්ගේ ශරීර කෑලි වලට කපලා දැම්මද මට මතකද සෙන් ඇම්බ්‍රෝස් එයාව අමුවෙන්ම හම ගැහුවා මගේ ප්‍රමාන්තනේ. අමුවෙන්ම හම ගැහුවා. කුරුසිය ඇන ගහලා විකෘති විදියට පන්දන් වගේ පත්තු කරලා මැරුවා. මේ ශරීරය ශුද්ධාත්මයන්ගේ මන්දිරය කියන්නේ ශරීරයට සැප දෙන තැනක් නෙමෙයි. උන්වහන්සේ ශරීරයේ අගය කියා දුන්නේ. ජේසුගේ ශරීරය විකෘති වුණා. ගීතා ඔබ යෙසායා 40:53 කියවලා බලන්න මූණ බලන්න බැරි තරමට ඔබ ශ්‍රී සලුව ගැන ආදාරලා බලන්න ඒකේ තියෙන තුවාල විදියට මගේ ප්‍රමාන්තනේ විකෘති වෙච්ච තැන කොච්චරද කියනවනම් අර හිස් කබලට ගහපු ඔළුවට ගහපු කටුවට උන්නේ කටු හිස් කබල පලාගෙන ගියේව තිබුණා ඒක තියලා පොළු වලින් ගහද්දි එච්චර විකෘති මේ උරහිස්සේ තුවාලය කටු පෑදනකන් හැරුණා කුරුසිය තියාගෙන ගිහිල්ලා. හැබැයි උන්වහන්සේ උත්තාන වුණා තුවාලත් එක්ක උත්තාන උනේ. ඒකයි ලස්සන. උත්තාන වෙච්ච ගමන්ම තුවාල කිසි දෙයක් නැහැ නිකන් බැබලෙන දිලිස නැහැ. තුවාල එක්ක. ඒතර උන්වහන්සේ අහස් නගින්නේ තුවාලත් එක්ක. ඒ ශරීරයේ තුවාල තිබුණා මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ ආවේ ශරීරයක් එක නෙමෙයි. හැබැයි උන්වහන්සේ ස්වර්ගයට නැග්ගේ ස්වර්ගයට ගියේ ශරීරයක් තුවාල වෙච්ච ශරීරයක් එක්ක. එතකොට දැන් ස්වර්ගයේ ශරීරයක් තියෙනවා. ශුද්ධ ත්‍රිත්වයේ ශරීරයක් තියෙනවා. ඒ ශරීරයට අපි කියන්නේ හිස කියලා. ජේසු මේ ශරීරයේ අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහේ හිස එකයි එපිස පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ අපි කියවන්නේ උන්වහන්සේ එපිස 1:22 කියනවා උන්වහන්සේ සභාවේ මහේෂ්‍යක නායකයන් කොට පත් කළසේක ඊළඟ වගන්තිය ගන්න සභාව උන්වහන්සේගේ ශරීරයෙහි හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වූ විට එකම සර්ව සම්පූර්ණයක් වෙයි. එතකොට උන්වහන්සේ හිස ස්වර්ගයට ගියා. ඒ ශරීරය ස්වර්ගයට ගියාද ඔබ මම තමයි අවයව ඔබට මට ඔබගේ මගේ හිස ශරීරය උන්වහන්සේ ස්වර්ගයේ ඔබ මම කඳ ඔබ මම ගත එතනදී ඔබට මට කලින් උන්වහන්සේ එතනට ගියේ ඔබ මම එතනට යන්න ඕනේ බව මතක් කරන්නට ඔබගේ ජීවිත කොටසක් එතන කියලා මතක් කරන්න මට මතකයි මගේ තාත්තා මැරිලා දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා. තාත්තා නැති වෙච්ච දවසේ බඩි එක සාලේ තියද්දි මම පූජාව තියලා මම එදා නිදාගත්තේ අපේ අම්මත් එක්ක. අම්මත් එක්ක නිදාගද්දි අපේ අම්මා කියනවා. එයා එක කඳුළු බින්දුවක්වත් සැලුවේ නැහැ තාත්තා අඬන මැරිච්ච වෙලාවෙවත් මලගෙදරවත් කවදම දාවලා. එයා මට කියනවා කලන පුතේ මට තාත්තව හරි අමුතු විදියට දැනෙන්නේ දැන්. මං කිව්වා මොකක්ද අම්මේ? එයා තියොලොජි කරලා නැහැ. මේ අභිධර්මය ඉගෙනගෙන නැහැ. හැබැයි කියනවා තාත්තා කියන්නේ මගේ බෙටර් හාෆ් නේ පුතේ. මගේ ජීවිතේ කොටසක් නේ. මගේ ජීවිතේ කෑල්ලක් නේ තාත්තා කියන්නේ. අපි දෙන්න එක්කෙනෙක් නේ. ඒ භාගයක් ජේසු ගාවට ගියයින් පස්සේ මගේ ඇඟේ කෑල්ලක් ස්වර්ගයේ වගේ මට දැනෙන්නේ. එතන මට තාත්තව දැනෙන විදිය වෙනස්. මට වෙනදට වඩා ලොකු ශක්තියක් මොකද මගේ ජීවිතේ කෑල්ලක් එතන තියෙනවා කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ
අම්මා දැන් ජීවත් වෙන විදිය වෙනස්. අම්මා ඉස්සර තාත්තා මත යැපිච්ච තැන දැන් ජීවත් වෙන විදිය වෙනස්. අම්මා තාත්තත් එක්ක ස්වර්ගික ගනුදෙනුවක ඉන්නේ. එයා මේ ලෝකේ ජීවත් වුණාට එයා ස්වර්ගික සම්බන්ධතාවයක ඉන්නේ. මිනිස්සු මොන දේ කිව්වත් මොන දේ නැති වුණත් මොනම දේ නැති වුණත් මම එක දවසක් ඇහුවා පෙට්‍රල් පොලිමේ පැය ගාණක් ඉඳලා පෙට්‍රල් ගහගත්ත ෆුල් ටැංක් ගහගෙන නැහැ. මම කිව්වා අයියා මේ ෆුල් ටැංක් ගහගත්තේ නැත්තේ? නෑ පුතේ නෑ. මම කිව්වා ඇයි ගහගත්තේ නැත්තේ? නෑ මේ දවස්වල වියදම් වැඩි. ඒ නිසා ෆුල් ටැංක් ගහලා ඉතුරු වැඩ ටික කරගන්න බෑ. හැබැයි ඒක කියන්නේ තිනා වෙලා. ඒක කියන්නේ තිනා වෙලා. හැම දෙයකදීම එයා ජීවත් වෙන්නේ ස්වර්ගික අත්දැකීමක් එක්ක. හැම තැනකදීම. මොකද එයාගේ කොටසක් එතන නිසා. මගේ ආදර ප්‍රේමවන්තයනේ, ඒ අම්මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මතක තියාගන්න. ඔබගේ මගේ ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන් තුළ සම්බන්ධ වුණයින් පස්සේ ජේසු මගේ හිස, ඒ හිස ස්වර්ගයට ගියාම ඔබ මම ජීවත් වෙන්න ඕනේ කොලොස්සේ 3 වෙනි පරිච්ඡේදයේ කතා කරන වචනයත් එක්ක. කොලොස්සේ 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය උන්වහන්සේ දයාබරව ඔබට මට අවදි කරන දෙයක් තියෙනවා. ලෞකික දේ කෙරෙහි නොව ලෞතුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න. මගේ ආදර පෙම්වන්තනි, අපි කඹරන කැමරිල්ල මේ ලෝකේ දේවල් එක්ක අතන අල්ලගන්න, මෙතන තියාගන්න, මේක මේන්ටේන් කරන්න, මේ ලෝකය හරියට මැරෙන්නේ වගේ. මාගමසේකර ප්‍රබුද්ධ කියන පොතේ කියනවා හරි ලස්සනට වයසට යන කාන්තාවන්ගේ සාරි හැට්ටෙන් එළියට එන ටයර් වගේ නැද්ද? ටයර් වගේ තෙල් කුට්ටි හංග ගන්න දඟලන දැඟලිල්ල නැද්ද? වයස්ක පිරිමින්ගේ තට්ටේ වහගන්න නැද්ද? මේ පැත්තෙන් කොණ්ඩේ අරගෙන තෙල් අරගෙන මේ දාලා මේම ඇදලා දාන දන. හරිම ලස්සනට මහගමසේකර කියනවා මේ ගැන. කියන අපි මාර කට්ටක් කන්නේ මේ ලෝකයේත් එක්ක. මාර කට්ටක් කන්නේ ගෑස් පෝලිමේ, මාර කට්ටක් කන්නේ ඩීසල් පෝලිමේ, මාර කට්ටක් කන්නේ පෙට්‍රල් පෝලිමේ. දැන් ලංකාවේ ඉන්න තත්ත්වයක් එක්ක අපි ටික අපිට අමතක වෙලා ස්වර්ගය. හරි ලස්සනට කියනවා. උන්වහන්සේ ඔබගේ අත හිස් කරනවා ඔබගේ හද පුරවන්න. අත හිස්සුනාම තමයි හදවත ගැන අපි හිතන්නේ. වැඩේ තියෙන්නේ මේක හිස් වෙන්න තව දුවනවා නැද්ද? හිස් වෙන්න තවත් ලෝකෙම නැහිනවා. දෙවියන් අමතක කරලා, ස්වාමීන් වහන්සේ අමතක කරලා. ඒකයි උන්වහන්සේ කියන්නේ මේ අහස් නැගීමේ මංගල්‍යයේදී උන්වහන්සේ එහෙම නැතුව දැන් උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ශිග්ගලා රොකට් එකක් වගේ අහසට යනවා. ගෝලියෝ උඩ බලාගෙන ඉන්නවා නැද්ද? ඉතින් අහස, ඒ කියන්නේ මෙහෙන් අහසට ස්වර්ගය තියෙන්නේ. අහස නම් මාර ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? දැන් අපේ අහසේ නම් ස්වර්ගය තියෙන්නේ. ඊට පස්සේ මොංගෝලියාවේ අහසේ ඒ අහස තියෙන යටනේ මගේ ප්‍රේමවන්තනේ. ඉතියෝපියාවේ අහස තියෙන වෙන තැනකනේ. ඒතර ස්වර්ග කෑලි තියෙන්න ඕනේ. ඒ නිසා මේක මේ ස්වර්ගය තියෙන්නේ උඩ නෙමෙයිනේ. ස්වර්ගය තියෙන්නේ උඩ නෙමෙයි. පොඩි ළමයින්ට උඩ කියලා කියමු. නැත්නම් තේරුම් කරන්න බැරි නිසා. ඉතින් මේ ජේසු ගාලා උඩට ගියා නෙමෙයි. ජේසු ඒ මනුෂ්‍යත්වය, ජේසු මිනිසෙක් වෙලා ඉපදිලා දේවත්වය, ලෝකය, ස්වර්ගය බ්ලෙන්ඩ් කරා. මනුෂ්‍ය ස්වභාවය ස්වර්ගයට අරගෙන ගියා. ඒතර ඔබට මට උන්වහන්සේ ජෝවාන් 14:6 කතා කළා කියන්නේ, උන්වහන්සේ කතා කළා කියනවා මාර්ගය, ජීවනය, සත්‍ය මමයි. මාර්ගය උන්වහන්සේ. ඒතර ජේසු ඒ හරහා මාවතක් හැදුවා ස්වර්ගයට යන්න. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒ අයිතිය එක්ක ජීවත් වෙන්න. උන්වහන්සේ හිස, ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ හීබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. මන්ද අපට ඇත්තේ අපේ අනුකම්පාව, අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකුනව හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. එබැවින් අපගේ උවමනාවන්, අවශ්‍යතාවන් වලදී අපේ සරණය සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැතිව කරුණාවේ සිංහාසනය වෙත යමු. හීබ්‍රු පොත අද දෙවනි කතාවේ දෙවනි කියවීමේ කතා කළා කියන්නේ මේ සිංහාසනය ගැන, මේ ගිවිසුම් කරඬුව ගැන, මේ Holy of Holies. එදා දෙව් මැදුරේ පිටිම පස්ස තැන අවුට කෝටියාඩ් එක
ඒකේ ඉන්න ඕනේ විජාතිකයන් විතරයි. ඒගොල්ලන්ට ඇතුළට එන්න තහනම්. ඇත්තටම මේ ගරාදි වැට තියෙන්නේ හේතුවක් එක්ක. මේ පඩි 7ක් තියෙන්නේ අල්තාරේ ඒ ශුද්ධ වූ ස්ථානය කියන්නේ. ඇයි මේ ගරාදි වැටක් තියෙන්නේ? බල්ලන්ට එහෙම එන්න බැරි වෙන නෙමෙයි. නැත්නම් ලස්සන්ට නෙමෙයි. මේක සීමාවක්. ඇත්තම කියනවා නම් සමා වෙන්න බෞද්ධ සදහැවතුන් වෙන අන්‍ය ආගම්වල සදහැවතුන් ඉන්නවා නම් මට සමා වෙන්න හිත රිද්දන්න කියන කතාවක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වැටෙන් ඇතුළට වෙන ආගම කෙනෙක්ට එන්න බෑ. පඳුරු පෙරහැරේ අවසර නැහැ පඳුරු වරගෙන වෙඩින් මාසයකටවත් අල්තාරයට එන්න. ඒක තමයි ඇත්ත. නමුත් ප්‍රායෝගිකව අපි ඒක කරන්නේ නැහැ. හැබැයි ඒක තමයි නීතිය. ඒක කියන්නේ මේ වෙන කිසිම ඩිස්ක්‍රිමිනේෂන් එක පහත් කරන්න නෙමෙයි. නමුත් එතන සීමාවක් තියෙනවා. යර ශුද්ධ වූ මේ ශුද්ධ වූ භූමියක්. කාඩෝෂ් ශකීනා glory of God ස්වාමීන් වහන්සේගේ මහිමය වැඩ සිටින තැන. දැන් මේක මම ආදර ප්‍රේමවන්තයනි දැන් ඔක ජීවමාන වැඩ සිටීම එයාලා දේවස්ථානයේ අවුටර් කෝට්යාඩ් ඒ කියන්නේ විජාතකයන් හිටිය තැන. ඊට පස්සේ තමයි කාන්තාව සහ දරුවෝ හිටියේ. ඒගොල්ලන්ට එන්න බෑ පිරිමි ඉන්න තැනට. මේල් ඩොමිනන්ට් සොසයිටි පුරුෂාධිපත්‍යය තිබිච්ච තැන. අපි දිහා ඔරවල බලන්න එපා. අපි මොකුත් කරන්න දෙයක් නැහැ. ඒක ඒ කාලේ තිබිච්ච දේ. තේරුණා? දැන් පිරිමි පල්ලි එන්නෙත් නැහැ. ඒක වෙනම කතන්දරයක්. තේරුණාද කියන එක? හොඳ වෙලාවට පිරිමින්ට විතරක් ඉස්සරහින් අපිට දේශනා කරන්න වෙන්නේ බංකු වලට. මොකද අම්මලා කාන්තාවනේ වැඩියෙන් එන්නේ. කෙසේ වෙතත් ඉතින් මොකද ඊට පස්සේ තමයි පිරිමි එන තැන ඊට පස්සේ ශුද්ධ ස්ථානය කියලා කියද්දී පූජකයන්ට විතරයි යන්න පුළුවන්. ඊට පස්සේ මගේ ප්‍රමාතනේ අතිශුද්ධ ස්ථානය holy of holies එතන තමයි කිවිසුම් කරඬුව තිබුණේ. ඒකේ තමයි දසපනත ලියපු ගල්පුවරු දෙක තිබුණේ. එතනට යන්න කිසිම කෙනෙක්ට බෑ. එයාලට අනුව මේ දෙව් මැදුරේ තමයි ජීවමාන වැඩ සිටීම දෙවියන් වහන්සේගේ. දැන් මේක හදන්නේ මගේ ආදර ප්‍රේමවන්තයනි එක්තරා ඒ කියන්නේ උන්වහන්සේ මේක හදන්න ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නේ විදියක් තියෙනවා. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට තමයි මේක හැදුවේ. දැන් ඒක නික්මයාම පොතේ 25:40 බලන්න. නික්මයාම පොතේ 26:40 ඔබ බලන්න වටපිට බලන්න එපා ස්ක්‍රීන් එක බලන්න නේද? නික්මයාම 26:40 වෙන මෙතන පෙන්නනවා. නික්මයාම පොතේ Exodus 25:40 26:40 කතා කරලා කියනවා මොකක්ද කියන්නේ? බලන්න ඒ හදන තැන 25:40 නික්මයාම පොතේ 26:40 කන්දේදී නුඹට පෙන්නූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලා ගන්න. දෙවනාසේ සැලැස්මක් දෙනවා. බ්ලූ ප්‍රින්ට් එකක් ඔරිජිනල් එක තියෙන්නේ ස්වර්ගයේ. ඒක බලාගෙනයි මේක හදන්න ඕනේ. එතකොට ජේසු යන්නේ ඔරිජිනල් තැනට. එදා නායක පූජකයා Holy of Holies එකට යනවා. අවුරුද්දට එකපාරක්. ඒ මංගලයට අපි කියනවා යොම් කිපුර් කියලා. කලබල වෙන්න එපා. යොම් කිපුර් Day of Atonement නැත්නම් පාස්කුවේදී නායක පූජකයා එතනට යන්නේ කොහොමද දන්නවද? කකුලේ ලණුවක් යට ගහගෙන. ඇයි ඒ? එතනට කාටත් මොනම හේතුවකටත් යන්න බෑ. ඒ ශුද්ධ ස්ථානයට කකුලේ ලණුවක් යට ගහගෙන යන්නේ හදිසියෙවත් නායක පූජකයා මිනිහා ඇතුලේ මැරිලා වැටුනොත් එහෙම කාටවත් යන්න බෑනේ ගන්න. ලණුවෙන් තමයි හදලා ගන්න බොඩිය. එච්චර කන්සර්න්. කිසිම දවසක යන්න බෑ. හැබැයි මගේ ආදර ප්‍රේමවන්තයනේ මොකද උනේ? දැන් මේ කර්ටන් එකකින් වහලා තියන්නේ. පාස්කුවේ මහා සිකුරාදා ජේසු මැරෙන වෙලාවේ මේ කර්ටන් එක ඉරෙනවා. ඉරෙන්නේ යට සාමාන්‍යයෙන් අපි මොකක් හරි ඉරද්දි යට ඉඳන් උඩට නිරන් මේකේ කියනවා උඩ ඉඳන් යටට ඉරුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉරුවා. එතකොට පාස්කුවේදී holy of ශුද්ධ ස්ථානය මිනිස් පිරිමි ඉන්න තැන කාන්තාවෝ ඔක්කොම ඇරෙනවා. මේ කර්ටන් එක ඉරුණායින් පස්සේ සියලුම දෙනාට පේනවා ශුද්ධ ස්ථානය. ගිවිසුම් කරඬුව. ජේසු වචනේ කතා කරලා කියනවා එදා නායක පූජකයා බැටළුවෙක්ව මරලා ඒ ලේවලින් වෙවලින් මිනිස්සු ජනතාව ගිවිසුම අතර ස්වාමීන් වහන්සේ අතර සම්බන්ධතාවය අරගන්න ලේ ඉස්සා ලේ සතෙක්ව මරාගෙන තමයි ලේ අරගෙන ගියේ එතනට යන්න බැරි නිසා හැම අවුරුද්දම ඒක කරද්දී ජේසු
නායක පූජකයා. සැබෑ නායක පූජකයා. ලෙවී පරපුරෙන් ආරොන් පරපුරෙන් එනවා නෙමෙයි. මෙල්කිසදෙක් පරපුරෙන්. එදා ආබ්‍රහම් පත් කරපු පූජක පැලැන්තිය නෙමෙයි. ජේසුගේ තාත්තා පූජකයෙක් නෙමෙයි. වඩුරාල කෙනෙක්. හැබැයි ජේසු එන්නේ මෙල්කිසදෙක් පරපුරෙන්. ජේසුට මෙහි ලෝකේ තාත්තෙක් නැහැ. ඒ ඥාන ස්වර්ගෙන් හම්බුනේ. මගේ ආදරේ මන්තේනි ඒ ජේසු එතනට නායක පූජකයා ඇවිල්ලා ජේසුම බැටළුවා වෙලා මැරිලා ජේසුගේ ලේ වලින් යන්නේ ඒ මන්දිරයට නෙමෙයි ස්වර්ගික මන්දිරයට ශුද්ධ ස්ථානයට. මගේ ආදරේ මන්තේනි ඔබ මගේ ජීවිතය ශුද්ධාත්මයන් තුළ සම්බන්ධ කරගෙන ඒ හිස එතනට ගිහිල්ලා ඔබට මට ඇයි එතනට ගියේ ඔබට මට බලය වෙන්න. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ මේ අහස් නැගීමේ මංගල්‍යයේ තේරුමක් තියෙනවා. ගෝලයෝ උඩට ගිය ගමන් මගේ ප්‍රේමවන්තනේ ගෝලයෝ මොකද කරන්නේ? උඩ බලාගෙන ඉන්නේ නැද්දි? දේවදූතෙක් අහනවා ඇයි ඔබ මේ උඩ බලාගෙන ඉන්නේ? ආගම කියන්නේ උඩ බලාගෙන ඉන්න දෙයක් නෙමෙයි. ගෙඩි වැටෙනකන් බලාගෙන ඉන්නව නෙමෙයි නේද? තියෙනවා මේ පොළවේ කරන්න දෙයක්. මේ පොළවේ ඔබට මට කරන්න දෙයක් තියෙනවා. හැබැයි ඒක කරන්න බෑ. ජෙස් කියනවා මම යන්න ඕනේ ශුද්ධාත්මයන්ව එවන්නට. මම යන්න ඕනේ. උන්වහන්සේ මගේ ආදර ප්‍රේමන්තේනි උන්වහන්සේ කතා කරලා කියනවා ද පළවෙනි කියවීමේ 4 වෙනි වගන්තිය උන්වහන්සේ වුන් සමග ආහාර වළඳමින් සිටියදී ඔවුන් අමතා ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් ඉන්න. යන්න කලින් ඉන්න. උන්වහන්සේ ආරාධනා කරන එකයි දැන් ස්වාමීන් වහන්සේ අහස් නගිනවා කියද්දී එදා ගෝලියොත් එක දවස් 40ක් ජේසු දර්ශනය වුණා මුහුදු වෙරළේ උඩු මහල් මැදුරේ තව 500කට දර්ශනය වුණා. දර්ශන වෙවි හිටියා. ජේසු පෙනී නොපෙනී ගියා. හැබැයි දැන් ජේසු බලාගෙන ඉන්නේ නැද්දිම අහසට නගිනවා. වලාකුලකින් වහගන්නවා. එයාලට පේන්නේ නැති වෙනවා. වලාකුලක් කියද්දි මගේ ආදර ප්‍රේමවන්තයනි ඒක ඇවිල්ලා වලාකුල අපි දකිනවා පුරාණ ගිවිසුමේ වලාකුල කියද්දි ඒකේ තේරුමක් තියෙනවා. වලාකුල අපි පුරාණ ගිවිසුමේ දකිනවා එක්සෝඩස් නික්මයාම 3:10 බලන්න නික්මයාම 3:10 වලාකුල කියන්නේ දෙවියන් එබැවින් දැන් ඉතින් එන්න මාගේ සෙනග වන ඊශ්‍රායල් ජනතාව මිස්රෙන් පිටතට ගෙන යන පිණිස මම සමා වෙන්න 13:10 පුතේ sorry 13:10 වලාකුල ඒගොල්ලෝ නික්මයාම පාලු කරේ යනකොට එබැවින් මේ නියෝගය වසරින් වසර සමා වෙන්න කොන්ටෙක්ස්ට් එක ලියාගෙන තියෙන තැන ප්‍රශ්නයක් මම පේනවා ඔබට. ඒ කියන්නේ කමක් නැහැ. මොකක්ද වලාකුලක් වගේ දැන් උන්වහන්සේ පාලු කරේ යනකොට මගේ ආදර ප්‍රේමවන්තනේ පාලු කරේ යනකොට නික්මයාම 13:21 නික්මයාම 13:21 වචනේ කතා කරලා කියනවා වලාටමක් වගේ සමිදානන් වහන්සේ දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වීමට වලාටැඹකින්ද. ඒ කියන්නේ වලාකුල කියන්නේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම. දැන් මේක අපි ආයි දකිනවා නික්මයාම 40:34 ඉඳන් 35ට. එයා ගිවිසුම් කරනුව තිබිච්ච කූඩාරම වලාටැඹකින් වැසුණා. නික්මයාම එවිට වලාකුලක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේය. මණ්ඩපයේ සමිදානන් වහන්සේගේ මහිමා අලංකාරයෙන් පිරී ගියේය. මහිමා අලංකාරයට තියෙන වචන හරි ලස්සනයි. ශෙකිනා කියලා කියන්නේ. ඉතින් මේ වලාටැඹ කියද්දී දෙවියන් වහන්සේගේ වැඩ සිටීම. දැන් ජේසු අහසට යනවා මේ කතා කරන ජල වාෂ්ප ඝනීභවනය වෙච්ච නැද්ද වලාකුළු කියලා කියන්නේ ඒකනේ. ඒව නෙමේ ජීවමාන ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීමෙන් දේවත්වයෙන් ජේසුව වැහෙනවා. එයාලට පේන්නේ නැති වෙනවා. හැබැයි ජේසු එයාලට කතා කරලා කියනවා ඔබ ඉන්න ජෙරුසලමේ ඉන්න ඉහළින් බලය ඔබට එනවා. ඒ දවස් වෙනකන් ඉන්න වෙනවා. ඉන්න වෙන්න කියන්නේ කොහොමද? උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි මගේ පියාණන් වහන්සේගේ සමාවෙන් ක්‍රියාපොත පුතේ මා වදාළ පරිදි 4 වෙනි වක ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. ඉන්නේ බලාපොරොත්තුවෙන්. මගේ ආදර ප්‍රේමන්තනේ ඔය ඉන්නවා කියන එක හරි වැදගත්.
මේ දවස් 10 මගේ ආදර ප්‍රේමන්තනේ ජේසු දේව තාත්තා පුරාණයේ එයාලට ප්‍රකාශ වුණා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1ේදී ජේසු ඇවිල්ලා අවුරුදු 33ක් එයාලත් එක්ක හිටියා. ජීවත් වුණා. ඒ වචනය ජීවමානව වැඩ සිටියා. හැබැයි ශුද්ධාත්මයන්ව ආවේ ජේසු ස්වර්ගාරෝහණය වෙලා දවස් 10කට පස්සේ කවුරුත් නැහැ. කිසිම දේව අනාවරණයක් නැහැ. තාත්තා නැහැ, පුතත් නැහැ, ශුද්ධාත්මයන්ව ඇවිල්ලත් නැහැ. දවස් 10ක් ස්වාමින් වහන්සේ මේ ලෝකය බැරන් කරනවා, මේ ලෝකය වඳ කරනවා, මේ ලෝකය පාලු කරයක් කරනවා, මේ ලෝකය අර්ධ ශුෂ්ක කලාපයක් කරනවා, no man's land එකක් කරනවා, මේ ලෝකය හිස් කරනවා, පාලු කරනවා. මගේ ප්‍රේමන්තනේ පොරොන්දු වෙන්න ඉස්සල්ලා පිඟාන හොදන්න ඕනේ බෙදන්න. පිඟාන හොදලා පිහ දාලා තියලා පස්සේ බෙදන්න. චෙන කල්ටිවේෂන් හේන් ගොයි තැනේදී කැලේ ගිනි තියන්න ඕනේ වගා කරන්න. උන්වහන්සේ ඊළඟ පියවරට ගන්න ඔබව පාලු කරනවා. මගේ ප්‍රේමාන්තනි සැම්සන් ලෝකේ ශක්තිවන්ත මිනිසයා, එයාගේ අම්මා වඳශ්‍රියක්. සැම්සන් බලගතුම මිනිසයා, සිංහයන්ගේ හක්ක ඉරපු, පිලිස්තිවරු 5000ක් බූරු වර්ගයේ මරපු ඒ බලවන්ත යෝධයා ඉපදෙන්න ඒ අම්මගේ බඩ හිස් කරා. සාමුවෙල්ගේ අම්මා හන්නා අවුරුදු 400කට පස්සේ ඒලී කියන දීවැසිවරයා යටතේ සාමුවෙල් ආවේ ජනතාවට දේව වචනය අරගෙන. හන්නා වඳශ්‍රියක්. එලිසබෙත් වඳශ්‍රියක් ශ්‍රාවක ජීවතුමා ඉපදෙන්න ඉස්සෙල්ලා දේව මෑණිය ඉපදුනේ වඳ ආනා මුනිශ්වරයෙකුගේ කුස තුලයි. මේ හිස්කම අවශ්‍යයි දෙවියන් වහන්සේට උන්වහන්සේගේ දේ බලගත් ලෙස කරන්න. ඒකයි ජේසුස් කියන්නේ පුන පුනා කියන්නේ ඔබ ජෙරුසලමේ ඉන්න. ජෙරුසලමේ කියන්නේ ඔබ අර වන කරගත්ත තැන, අනාගත්ත තැන, චොර කරගත්ත තැන, පචාත කරගත්ත තැන, ජේසුව මරපු තැන, බලාපොරොත්තු චප්ප වෙච්ච තැන, තමුන් ජේසුව පාවා දුන්නු තැන, දාලා ගිය තැන, එයාලගේ බලාපොරොත්තු සුන්නත් දුලි වෙච්ච තැන, අපේක්ෂාව හේබෑවිච්ච තැන, ඒ ඔබගේ ජීවිතයේ ඒ තුවාලේ ඉන්න. යකා ගොඩාක් කවර් අප්ස් අරන් එනවා. ඒකයි ජේසුස් කියන්නේ ඉන්න කියලා. අබ්‍රහම්ට ඉන්න කියලා කියද්දී 75 දී අබ්‍රහම්ගේ වයිෆ් සාරාම කිව්වා ඩාලින් ඉන්න ඕනේ මෙන්න අග්ගයි යත් එක්ක ඔයා ඉන්න නිකම් බලාගෙන ඉන්න එපා දරුවෙක් හදන්න ඉස්මායිල් වහදලා අනාගත්තා. අබ්‍රහම් සතුන් දෙපළු කරලා බලාගෙන ඉන්න තැන ගිජුලිහිනියෝ ආවා දෙවියන් වහන්සේ ඉන්න ඉස්සෙල්ලා. ජේසු පාලු කරේ ඉද්දී යකා ගල් අරගෙන ආවා පාන් කරගන්න. ඌ ඉන්න දෙන්නේ නැහැ. කවරප්ස් අද යකාට ගල් ඕනේ නැහැ. අද කවරප්ස් තියනවා. ඔය පාලු තැන කව කරගන්න ඕන තරම් බබාලා ඉන්නවා, ඩාර්ලින්ලා ඉන්නවා, නැද්ද ගායිස්ලා ඉන්නවා, බෝතල් තියෙනවා, ෆෝන් තියෙනවා, ඕනම දෙයක් ඇප්ස් තියෙනවා. ඔබට you name it you have it. පාපය හෝල්සේල් එකේ තියෙන්නේ. ඉතින් ඒකට ඔබ කට්ට කන්න ඕනේ නැහැ. එක ක්ලික් එකයි, එක කෝල් එකයි, එක සිතුවිල්ලයි පට් ගාලා යකාගේ සැලසුම් දිගෑරෙනවා. අපිට ඉන්න බෑ. අපිට ඉන්න සිස්ටම් එකෙන්ම කුලප්පු කරලා තියෙන්නේ. සිස්ටම් එකෙන්ම නූඩල්ස් එක හලියට දාලා පැය භාගයක් බලාගෙන අපි දැන් සමාජයේ තියෙන පට් ගාලා නැද්ද? පට් ගාලා විනාඩි 10 නූඩල්ස් නැද්ද? විනාඩි 2ක් මම 10ත් මේ දැන් 2යි මම හිතන්නේ නැද්ද? හැබැයි උනාසේ ලංකාවට පොඩ්ඩක් කියා දෙනවා. ගෑස් එක ගාලා ටික් ගාලා ෂ් ගාලා පත්තු කරගත්ත දැන් දර දාලා පිඹ පිය නැද්ද? දැන් ගෑස් නැතිකොට ආයි තලි නාගෙන භූමි තෙල් දාපුවා. අර පොඩ්ඩක් කියා දෙනවා ඉන්න විදිය. දැන් පුස් සයිකල් ගන්න හොගාලා. දැන් පුස් සයිකල් ගණන් ආයි මාර ගණන් පුස්කයි. මටත් පුස් සයිකලක් තියෙනවා. මම දෙතුන් දිනක පහද එළිය තියන්න පුස්සන්යයි. නැද්ද? දැන් වෑන් වැඩක් නැහැ. දැන් පුස් සයිකල් පැය ගණන් ගිය ඒවා. නැද්ද? ඉස්සර සුංගාල යන එක. දැන් ඉතින් පැදම පදින්න. නැද්ද? ජේසුස් කියා දෙනවා ඉන්න. අපිට ඉන්න දන්නේ නැහැ මගේ ප්‍රමාන්තේ. ෆුල්ටන් ජේෂින් හරිය ලස්සනට කියනවා දේව තාත්තා ලෝකේ බාරගත් කාලේ ජේසුට බාර දුන්නා. අවුරුදු 33ක් ජේසු ඉඳලා ශුද්ධාත්මයන්ව තමයි මේ ශුද්ධාත්මයන්ගේ යුගය. හැබැයි දවස් 10 කවුරුත් නැහැ. බාර දුන්නේ අම්මට. මෙන්න ඔබේ අම්මා, මෙන්න ඔබේ පුතා. සභාව අම්මට බාර දීලා ගියේ. අම්මා තමයි හරියටම දන්නේ ඉන්න ඕන විදිය.
ලූක 1:45 උන්වහන්සේ කතා කරලා කියන්නේ එකයි. එලිසබෙත් කියන්නේ ශුද්ධාත්මයෙන් පූර්ණව ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා වූ පොරොන්දුව ඉෂ්ට වන්නේමයයි විශ්වාස කළ තැනැත්තේ භාග්‍යවන්තයි. යම්ම කියාද ඔබට ඉන්න. ඇයි ඉන්නේ? ඉහලින් බලය එන්නට ඕනේ. ඔබගේ කවරප් එකකට නෙමෙයි, ඔබ දුවන තැනකට නෙමෙයි, ඔබගේ ජෙරුසලමට ඒ තුවාලයයි උන්වහන්සේ බලගතු කරන්නේ. ඒ කඩුවයි උන්වහන්සේ නගුලක් කරන්නේ. ඒ හෙල්ලයයි උන්වහන්සේ දෑකැත්තක් කරන්නේ. ඒ මිරිඟුවයි උන්වහන්සේ දියපුකුණ කරන්නේ. ඔබගේ ජීවිතයේ ඔබ වනාගත්තේ තුවාලයේ ඉන්න රිදෙනවා. ඔය ගිජුලින් යන එලවලා ගල් වලින් උටම ගහලා නැද්ද ඉන්න. මගේ ආදර ප්‍රේමන්තේනි. එනිසා අඳුරගන්න යකාගේ ප්‍රපෝසල්ස් ඔබ ඉන්න නිකං මූුණවල් එල්ලගෙන ෆේසස් ලයි ගෝල් ෆේස් මුස්පේන්තු වෙලා කාලකන්න විදිර නෙමෙයි. තාත්තගේ බලාපොරොත්වෙන් පියාණන් වහන්සගේ පොරොන්දුව බලාපොරොත්වෙන් ඉන්න. යාලා හිටිය විදිය ජෙරුසලමේ හරි ලස්සන්ට ලුක්තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ 52 වෙනි වගන්තිය කතා කරලා කියනවා. ඔව් උන්වහන්සේට නමස්කාර කොට ඉමාත් ප්‍රීතියකින් ජේසු ආස්තගයින් පස්සේ නමස්කාර ඉමාත් ප්‍රීතියකින් ජෙරුසලම හැරී යවුත් නිරතුරු දේව මාලිගාවේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළ. කඩා වැටෙන්න එපා මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේගේ ශුද්ධාත්මයන්ව බලාගෙන ඉන්න ඔබ ගාවට එන්න. එතන ඉන්න. ඒ නිසා අපි සූදානම් වෙන කාලයක් මේ ශුද්ධාත්ම ආගමනයට. ලබන සිකුරාදා ඔබ මුල්ම මෙහෙය තියෙනවා. රාත්‍රී සවස 6 මාට පූජාවත් එක්ක රාත්‍රී 9 මාර දක්වා පහුවදා ආගමනයට ඔබ ලෑස්ති කරනවා. සෙනසුරාදා රාත්‍රියේ 6 සිට 8 වෙනකන් දෙමළින් මෙහෙය තියෙනවා. 8 සිට 12 දක්වා ශුද්ධාත්ම රැළිය අපි පවත්වනවා. ආරාධනා කරනවා. ඒ මහා බලගතු අත්දැකීමට. ඇයි මේ මොකද ශුද්ධාත්මයනෝ ආවයින් පස්සේ මොකද උන්වහන්සේ කතා කරලා කියනවා මාක්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමවන්තයනි මේ ඉන්නේ ඇයි ජේසුස් ස්වර්ගයට ගිහිල්ලා මොකද වෙන්නේ මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ උන්ට කතා කළ පසු ස්වර්ගයට ඔස්සවා ගනු ලැබූ බැබ දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත්සේක. ඇයි දේශුට මෙහි ඇවිදලා මහන්සි නිසාද? රෙස් කරනවද? නෑ, දකුණු මාස අසුන් ගන්නවා කියන authority. තාත්තගේ දකුණු පැත්තේ authority. ඇයි දකුණු පාස අසුන් ගත්සේක. ඔහු නික්ම ගොස් සෑම තැනම දේශනා කළහ. සමිදානන් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ දේශනය සහතික කර වදාළසේක. ඔබට මට තියෙනවා කාර්යයක්, සාක්ෂියක්. ජේසු දකුණු පැත්තේ ඉන්නවා කියන්නේ ඔබත් එක්ක ඉන්න වෙන විදියකට. ජේසු එදා නාසරත් වල හිටිය විදියට නෙමෙයි. ශුද්ධාත්මයන් තුළ මිස්ටිකල් ප්‍රසන්ස්. උන්වහන්සේ අභිරහස්මය විදියට ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා. එම්මාවුස් වල යත් එක්ක ගිය ස්වාමීන් වහන්සේ පූප කඩන වෙලාවේ නැති උනේ ඒ පූපේට ජේසු ආව නිසා. උන්වහන්සේගේ මිස්ටිකල් ප්‍රසන්ස් එක ශුද්ධාත්මයන් තුළ ඔබ ජේසුව අත්දකින්න වෙන විදියට. ජේසුත් එක්ක ළඟ හිටිය ගෝලියෝ ජේසුව දාලා දිව්වා. දන්නේ නැහැ කිව්ව පාවා දුන්නා. හැබැයි ශුද්ධාත්මයන් තුළ ජේසුට ආදරය කරා පස්සේ එයාලගේ ජීවිතය මරණකම්ම මැරුවත් ජේසුට සාක්ෂි දරුවා. ඒක වෙනම අත්දැකීමක්. ඒකට ඔබට ඉන්න වෙනවා අම්මත් එක්ක. මගේ ආදර ප්‍රේමන්තනේ අපි ඒකයි දකින්නේ මා ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 55 වෙනි වගන්තියේ ස්ටීවන්තුමා සාක්ෂි දරනවා මුල්ම මරණයෙන් ලේවලින් සාක්ෂි දරපු ප්‍රාණ පරිත්‍යාගීවරයා ස්ටීවන්තුමා. ස්ටීවන්ට ගල් ගහද්දී මොකද වුනේ? 55 වෙනි වගන්තිය. ඒ පෞෂුද්ධාත්මයෙන් පූර්ණව ගල් ගහන්න ඔන්නම නැතිදී ස්වර්ගයට බැල්ම හෙලා දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන්වහන්සේ තේජශ්‍රීයත් උන්වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක. දැන් ඉඳගත් ස්වාමීන් වහන්සේ නැගිටලා ඇයි ස්ටීවන්ව පිළිගන්නට. ස්ටීවන් එක්ක ගල් ගහන තැන ජේසු ඉන්නවා කියලා පෙන්වන්න ශුද්ධාත්මයන්ව ඔබව අරගෙන යන්නේ එවැනි කනෙක්ෂන් එකකට. උඩ බලාගෙන ඉන්න කතෝලිකයෝ වෙන්න එපා. ගෙඩි වැටෙනකන් උඩ බලාගෙන ඉන්නවා. දේවල් නෑ. පොළවේ පය ගහලා තමුන්ගේ රීරි මාංශය, තමුන්ගේ ජවය, ශක්තිය ශුද්ධාත්මයන් තුළ ලබලා ඒ ආස් නැගීම, ඒ පාලුකරයට යාඥාව තුළ ගිහිල්ලා ජෙත්සමනි අරගල කරලා ලූක් 22:43 දේවදූතය ඇවිල්ලා ජේසුව ශක්තිමත් කරන්නේ කුරුසිය දරාගෙන යන්න, කුරුසිය පැනලා යන්න නෙමෙයි. ඒ නිසා මේ කාලය ඔබට සාක්ෂි දරන කාලයක්. ගෑස් පොලිමේ, පෙට්‍රල් පොලිමේ ආරාහේනිත තුළ ඉස්රා මාසවලදී ලංකාව බරපතල අරගලයකට යන කාලයක්. බරපතල බොරු ප්‍රෝඩා වචන වලට රැවටෙන්න එපා. බරපතල අරගලයකට යන්නේ.
එනිසා අධ්‍යාත්මික පෙන්දු වෙන්නේ නැතුව. ලෝකේ රටේ ආර්ථිකය දේවල් වලින් ඔබගේ ආත්මානුභාවය බාල්දු කරගන්න නැතුව සාක්ෂි දරන්න. දෙන්න පුළුවන් දේ දෙන්න. හැබැයි ඊට වඩා අධ්‍යාත්මිකව ඔබ ගොඩ ගහගෙන මගේ කියන තැනක ඉන්නවා නෙමෙයි. මගේ ස්වාමින් වහන්සේ මාත් එක්ක ඉන්නවා. උන්වහන්සේ පවුලතුමා එකයි පිලිපිවරුන්ගේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ මම මේ ඔබට කියන්නේ මට අහේනියක් හිඟතාවයක් තියෙන නිසා නෙමෙයි. මම කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොවේ. මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්වයක සිටින්නටද සමෘද්ධිමත්ව සිටින්නට දනිමි. මම කුමන තත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නට සාගින්නෙන් සිටින්නට සමෘද්ධිමත්ව සිටින්නට අගහිඟකම් ඇතිව සිටින්නට හැකි රහස ඉගෙනගෙන සිටිමි. මම බලවත් කරන තැනන් වහන්සේ තුළ මට සියල්ල කළ හැකිය. මගේ ආදර ප්‍රේමන්තයනි, ඒ අත්දැකීම ලබන්න ඔබට පාළුවට කරයට යන්නම වෙනවා. ජේසුස් අම්මත් එක්ක එතනට යමු. හැම යාඥාවකදීම මේක හැම යාඥාවකදීම හැම දවසකදීම මේ ස්වර්ගාරෝහණය ජේසුස් දැනෙන්නේ නැහැ. ජේසුස් පේන්නේ නැහැ. හිස් කමතුල යකා අරගෙන එක ජරාවල් අරගෙන නෑ පැත්තක දාන්න. උන්වහන්සේ තුලම ඉන්න අම්මත් එක්ක ශුද්ධාත්ම බලය ලබන්න. ඒ බලය ලබලා සාක්ෂි දරන්න. හැම අවස්ථාවක්ම ඔබට සාක්ෂි දරන අවස්ථාවක්. ලුක්තුමාගේ 21 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 12 වෙනි වගන්තියේ හරිය ලස්සනට කියන්නේ එකයි. ලුක් 21:12යි උන්වහන්සේ කතා කළා කියන වචනේ බලන්න. ඒ සියල්ලට පෙර මාගේ නාමය නිසා ඔබ අල්ලාගෙන ධර්මශාලාවලටත් හිරගෙවල් වලටත් ඔබ පාවා දෙමින් ඔබට පීඩා කරන්න ඕය. ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්න ඕය. ඒ ඔබට සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ. ඔබ වග උත්තර දිය යුත්තේ කෙසේදයි කල්තියා සූදානම් නොවන්නට සිතට ගන්න. මන්ද ඔබේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිදිය නොහැකි වූ නිෂ්ප්‍රභා කළ නොහැකි වූ වාග් චතුරතාවයක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. ලුක් 12:12 බලන්න. ඒ චතුරතාවය කොහෙන්ද හම්බ වෙන්නේ? ඔබ කතා කළ යුතු දේ ගැන, ඔබ නලංගු වෙන, ඔබ කිය යුතු දේ ගැන, ඒ මොහොතේදීම කිය යුතු දේ ඒ මොහොතේදීම ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට දෙනු ඇත. මගේ ආදර ප්‍රේමන්තනි, ජේසුස් පොරොන්දු වෙන්නේ ඒ ආත්මයන්න් වහන්සේව. ඒ නිසා අපි ස්වර්ගික දේ මේ ලෝකේ ජීවත් වෙන අපි ස්වර්ගික දෙයක්. මගේ හිස එතන තියෙන්නේ. මට ස්වර්ගික අරමුණක්. ඒ නිසා ස්වර්ගය දිනා ගන්න මම මගේ කෙලෙස්, මගේ මාංශය, මගේ ආසාව මරලා මම මෙතන කට්ටක් කනවා. හැබැයි ස්වර්ගයට යන්න. ඒ කට්ට තුළ මම සාක්ෂි දරනවා. ස්වර්ගික මගේ සදාතන එක නිවහනට යන්න. මෙතන මේ ගුබ්බෑයම, මෙතන කූඩාරම, මෙතන తాවකාලික අම්බලමක්. මේකෙත් මම තවත් පුළුවන් තරම් අයව දිනා ගන්නවා ස්වර්ගයට එක්කගෙන යන්න. ඒ සඳහා අපට කට්ටක් ගන්න වෙයි. ඒ සඳහා ශුද්ධාත්ම සහනය, ලෝකයේ දෙන සහනය නෙමෙයි, ශුද්ධාත්මයන්ගේ සහායදායකයන්ෝ පැරැක්ලීට්, මගේ හෙල්පර් උන්වහන්සේ මාත් එක්ක ඉන්න නිසා ඒ ආත්මයන්ව බලාපොරොත්තුවෙන් ගැඹුරු යාඥාවට යන්න ආරාධනා කාර්යයක් අහස් නැගීමත් එක්ක ස්වාමීන් වහන්සේ ඔබගෙන් ඉල්ලන දෙයට අවදි වෙන්න. ආමෙන්. දිනෙත් වසාගෙන අද ඔබට වචනය තුළ දැනිච්ච දේ තුළ සුළු මොහොතක් නතර වෙන්න.